එතකොට 2021 වෘත්තයේ කෙටි ප්‍රශ්නය තමයි දැන් ඔයගොල්ලෝ මේ අධ්‍යයනය කරන්න යන්නේ. right. එතකොට මේකේ කියලා තියෙනවා මුලින්ම සරල රේඛාවක් හා වෘත්තයක් දීලා තියෙනවා. නේද? ගාණ දීලා තියෙන විදිහම ගත්තොත් එහෙම අපි මේක කියනවා x ධන 2y සමානයි 3 කියන සරල රේඛාව මෙන්න මෙහෙම යන දෙන ඒ කියන්නේ x සමානයි x වර්ගය ධන y වර්ගය ඍණ 4x ධන 1 වෘත්තය ප්‍රභින්න ලක්ෂ දෙකකදී ප්‍රභින්න කියන්නේ ඔයගොල්ලෝ දන්නවා එකිනෙකට වෙනස් ලක්ෂ දෙකකදී ඡේදනය කරන බව පෙන්වන්න. ඔන්න මුලින්ම ගානේ අධීරය අහන්නේ ඒක. මේක ලකුණු 15ක් ලකුණු 25න් හම්බෙලා තියෙන තැන. එතකොට ප්‍රභින්න ලක්ෂ දෙකකදී ඡේදනය කරනවා කියන දේ මේ කාරණාව අදාළ වෙන්නේ වෘත්තයේ තියෙනවා સિદ્ધාන්තයක්. මොකද්ද? වෘත්තයක් අනුබද්ධව සරල රේඛාවක බෙහෙදීම කියලා. මේක ඇත්තටම ක්‍රම දෙකක් යටතේ විග්‍රහ කරනවා. අර විෂය නිර්දේශය තුල අපි වෘත්තයක් ගත්තාම නේද? සරල රේඛාව වෘත්තයට සම්පූර්ණ පිටින් ගමන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෘත්තයේ මෙහෙම සරල රේඛාවක් ස්පර්ශ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ මොකද වෙන්නේ? ප්‍රභින්න ලක්ෂ දෙකකදී මෙන්න මේ වගේ කපන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථාව. මේක ක්‍රම දෙකක් යටතේ නැවතවරක් ඕගොල්ලන්ගේ સિદ્ધාන්ත සටහන බලන්න. මොකද ඔයගොල්ලෝ මේ කෙටි ප්‍රශ්නයක් තුලින් වෙන්න ඕනේ මොකද්ද? කෙටි ප්‍රශ්නයක් තුලින් වෙන්න ඕනේ දේ තමයි මේ ඒ කියන්නේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයකට අවශ්‍ය දැනුම සකසගන්න එක. එතකොට මේ කෙටි ප්‍රශ්නයක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම સિદ્ધාන්ත දෙකක් උපරිම වශයෙන් තුනක් තමයි සාමාන්‍යයෙන් ගානට අදාළ වෙන්නේ. එතකොට කෙටි ප්‍රශ්න පහක් වගේ කරනකොට රචනා ප්‍රශ්නයක සාමාන්‍යයෙන් સિદ્ધාන්ත ගත්තොත් එහෙම මුළු පාඩම් පුරාම විහිදලා සාමාන්‍ය સિદ્ધාන්ත හතරක් පහක් වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඕගලන්ට ඒවැ ගැඹුරක් සාමාන්‍යයෙන් අහනවා වැඩි. මොකද එකිනෙකට සම්බන්ධ වෙනකොට අපිට තේරුම් ගන්න තියෙන හැකියාවත් අඩුයි. නමුත් ඕගලන්ට ආරම්භය ගන්න පුළුවන් කෙටි ප්‍රශ්නයකින්. ඒකයි මම කිව්වේ මේකේ වැඩියෙන්ම වැදගත් වෙන්නේ මේ කරන ක්‍රියාවලිය අපි. කෙටි ප්‍රශ්න විවරණය කිරීම කියන ක්‍රියාවලිය වැදගත් වෙන්නේ මේ කම්බයින් වල සාමාන්‍යයෙන් S1 C1 වට්ටමේ ඉන්නවාට. හරි. ෆේල් වෙන්න හරි නේද? ඒ වගේ අඩු දැනුමක ඉන්න කෙනෙකුට. මොකද ආරම්භය ගන්න හොඳම තැන තමයි විභාග ගණන් වල කෙටි ප්‍රශ්න. මොකද කෙටි ප්‍රශ්න ඔස්සේ අපිට පුළුවන් අපේ දැනුමේ තියෙන අඩුපාඩු නැත්නම් අපේ තියෙන අත්දැකීම් වල තියෙන මදි පුංචිකම් නේද? ඒවා කරගන්න බැරි වෙච්ච ඒවා ක්‍රමිකව හදාගන්න. ඔයගොල්ලෝ මේ තියරි තුලින් මම මේ කියනවා මේවට අදාළ වෙන තියරි හැම ගානකදීම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒ ඔස්සේ නේද මේ ගාන ඇසුරින් ඒ තියරි දිහා බලන්න ඕනේ. මේකෙන් එළිය දකින්න ඕනේ මේ තියරියට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මමත් දැන් ඉස්සරහදී මේක අවසන් වුණාට පස්සේ කෙටි ප්‍රශ්න ටික අවසන් වුණාට පස්සේ සාකච්ඡා කරලා රචනා ප්‍රශ්න මේ ආකාරයට විවරණය කරන්න ගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් එතනදි මීට වැඩිය නේද ටිකක් වැඩි ප්‍රමාණයකින් સિદ્ધාන්ත වල තීව්‍ර බව පාව වැඩි වෙනවා. එතකොට මේ කෙටි ප්‍රශ්නයක සාමාන්‍ය මූලික මට්ටමේ સિદ્ધාන්ත භාවිතයක් තමයි තියෙන්නේ. right. එහෙනම් අපිට මෙන්න මේ වගේ පීඩියම් තුනක් තමයි තියෙන්නේ. මේ එක එක පීඩියම් සාමාන්‍යයෙන් ජ්‍යාමිතිකව ගණිතය නම් අපි කරන්නේ මේ වෘත්තයේ කේන්ද්‍රය සහ කේන්ද්‍රයේ සිට මේ රේඛාවට තියෙන ලම්බක දුර කියන කාරණා දෙක සංසන්දනය කරනවා. එතකොට කේන්ද්‍රයේ සිට තියෙන රේඛාවට තියෙන ලම්බක දුර අරයට සමාන වුණොත් එහෙම නේද? කේන්ද්‍රයේ සිට තියෙන ලම්බක දුර මම ඒක නිකන් දාගන්නවා d වගේ කියලා. මේ රේඛාවට තියෙන ලම්බක දුර. ඔක අරයට සමාන වුණොත් අපි කියනවා ස්පර්ශ වෙනවා කියලා. බැරි වෙලා හරි කේන්ද්‍රයේ ඉඳන් මේ රේඛාවට තියෙන ලම්බක දුර නේද? මෙන්න මේ d කියන්නේ මේකම තමයි. එතකොට මේ අවස්ථාවේදී අරයට වඩා අඩු වුණොත් d එක අඩු වුණොත් අරයට වඩා නේද? ප්‍රභින්න ලක්ෂ දෙකකදී ඡේදනය වෙනවා. d සමාන වුණොත් ආට මේක ප්‍රභින්න ලක්ෂ දෙකකට. නැත්නම් මේක නම් ස්පර්ශ ඡේදනය. මේ අවස්ථාවේ වෙලා ස්පර්ශ වීම. නේද? අපි ගත්තොත් මේම අවස්ථාවක් මේ වෙලා මොකද වෙන්නේ මේ වගේ තැනකදී අර කේන්ද්‍රයේ සිට තියෙන ලම්බක දුර හරිද? අරයට වඩා වැඩි වෙනවා. ඒතර r විශාල වෙනවා නේද? r කුඩා වෙනවා d ට වඩා. මෙහෙම වුණොත් එහෙම අපි කියනවා මොකද්ද? සරල රේඛාව වෘත්තය ඡේදනය නොවේ කියලා. එතකොට මේකෙන් ජ්‍යාමිතිකව ගන්නත් පුළුවන්. මම කියන්නේ මේ સિદ્ધාන්තේ. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒ කාරණාව. මේකෙන් ඉතා සරලව මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නේද? අපිට පුළුවන් මේකේ මෙයා සහ මේ වෘත්තය අතර ඡේදන ලක්ෂ සලකන්න. ඒ ඡේදන ලක්ෂ සලකලා ඉවර වෙලා ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ x අරගෙන මේකේ y වෙනුවට ආදේශ කියන්නේ x වෙනුවට ආදේශ කරලා සම්පූර්ණ වර්ග සමීකරණයක් ගොඩනගන්න. ඒ කියන්නේ ඡේදන ලක්ෂ හොයන්න. අපි මොනවා හරි වක්‍ර දෙක ඡේදන ලක්ෂ හොයන්නේ කොහොමද? මේ දෙන්නව සමගාමී විසඳනවානේ. සමගාමී විසඳන ඡේදන ලක්ෂ හොයන්න ගිහිල්ලා දැන් මම මේ ගණිතයේ ඒ ක්‍රියාවලිය කරන්නේ. නැත්නම් මම මේ විකල්ප ක්‍රමයක් තමයි ඔයගොල්ලන්ට කිව්වේ මේ වැඩේ කරන්න පුළුවන්. අරය සහ කේන්ද්‍රයේ සිට රේඛාවට තියෙන ලම්බක දුර සැසඳීමේ. අනිත් ක්‍රමය මම මේ ගණිතය පැහැදිලි කරන්න. මොකද්ද කරන්නේ කියලා. හරිද? මොකද මේ ක්‍රමය තමයි අපි යොදාගන්නේ මේ ගාන විසඳන්න පැහැදිලි කරන්න. නමුත් මේ ක්‍රමයට උනත් ලබා ගන්න පුළුවන් ඒ ලකුණු වල නේද?
කිසිම වෙනසක් නැහැ. කොයි ක්‍රමයකට ගත්තා. ඔයගොල්ලෝ ක්‍රම දෙකම ප්‍රගුණ කරන්න ඕනේ. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ සිද්ධාන්ත කියන්නේ අධ්‍යයනය කරද්දී ඒක විශ්ලේෂණය කරද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ක්‍රම දෙකම ඉගෙනගෙන තියෙනවා. එතකොට බලන්නේ ක්‍රම දෙකම හරිද? ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද කියලා සැකහැර දැනගන්න ඕනේ. රයිට්? අපි එහෙනම් ගානට යමු. මම මේ පොඩි පැහැදිලි කිරීමක් කළේ කරන්න පුළුවන් විදියක් ගැන. අනිත් විදිය මම මේ ගැටලුව විසඳද්දී සාකච්ඡා කරනවා. රයිට්? මම කිව්වා දැන් අපි මෙතනදී මම මේක තහවුරු කරන්නේ අරය සහ ලම්බක දුර සංසන්දනය කිරීමෙන් නෙමෙයි. එහෙමත් කරන්න පුළුවන්. මේක ඉදිරි ගානකදී අපි නේද මේ වගේ ගණන් ඕනි තරම් විභාග ප්‍රශ්න ටික විවරණය කරද්දී හම්බ වෙනවා. අපි මේ වගේ තැනකදී ඒකත් කතා කරමු. රයිට්. එතකොට මම ගන්නවා මේ ක්‍රමයේදී මේ වෘත්තය සහ දැන් හිතන්නකෝ මේක x වර්ගය දන y වර්ගය මේ වැඩි කාලයක් යන දේවල් නෙමෙයි. මෙයා සහ මේක ඡේදනය වෙනවා කියලා සලකනවා. x ධන 2y ධන 3 සමානයි බිඳුව. x ධන 2y සමානයි මේ 3 කියලා. එතකොට මට පුළුවන් මේ දෙන්නාගේ ඡේදන ලක්ෂ හොයන්න යන්න. මට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. මොකද මේක ඉතාම පහසුවෙන් පුළුවන් මට x නේද උක්ත කරගන්න. x උක්ත කළොත් එහෙම 3 ඍණ 2y වෙනවා. ඒක මට පුළුවන් මේකේ ආදේශ කරන්න. මේ දෙන්නා සමගාමී විසඳනවනේ අපි ඡේදන ලක්ෂ හොයන්නේ. පැහැදිලිද? මේක ආදේශ කරනවා මම මේකේ x වෙනුවට. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. x වෙනුවට දැම්මොත් එහෙම 3 ඍණ 2y වල වර්ගය y වර්ගය නේද? ඍණ 4x කියලා කියන්නේ ඍණ 3 වාරයක් ඍණ 2y ධන 1. ඔන්න ඔහම ලියත හැකියි. එතකොට මේක ප්‍රසාරණය කරගත්තොත් එහෙම 4y වර්ගය කියන්නේ 5y වර්ගය. ඊට පස්සේ මේකෙන් එනවා ඍණ 6y ධන 8y නේද? මෙතනින් එනවා ඍණ 12y ඍණ 12y එනවා මේකෙන් නේද? එකක් දියන්නම්කෝ බං. ඍණ 12y මේකෙන් එනවා ධන 8y නේද? මේකෙන් එනවා ධන 9 මේකෙන් එනවා ඍණ 12. තව ධන එකක් තියෙනවා සමානයි බිඳුව. එතකොට එනවා 5y වර්ගය ඍණ 4y මේක දෙක එක්කාව කළාම 10යි 10 ඍණ 12 කියන්නේ ඍණ 2යි සමානයි බිඳුව. මෙන්න මේක ලැබෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද? මේ වෘත්තය සහ සරල රේඛාවේ ඡේදන ලක්ෂ වල y කණ්ඩායමක සොයන තමයි මේක ගත්තේ. පැහැදිලිද වැඩි? දෙක සමගාමීව විසඳුවා. මේක x එක අරගෙන මේකේ ආදේශ කළා. right. මේකේ ඩෙල්ටා y එක මත නැත්නම් ඔයගලන්ට පුළුවන් වෙන ගානකදී නම් මේකේ මම පහසුවෙන් තමයි y එක හොයන්න ගියේ. ඔයගලන්ට පහසුයි නම් x එක හොයන්න. ඔයගලන්ට පුළුවන් y එක උක්ත කරලා ආදේශ කරලා මේකට ගන්න. ඕන එකක්. හරිද? x කණ්ඩායම තුනත් y කණ්ඩායම තුනත්. දැන් මේක මම හොයනවා ඩෙල්ටා y. ඩෙල්ටා y කියන්නේ මොකද්ද? ඍණ b වර්ගය ඍණ නේද 4යි ac 5යි ඍණ 2යි. ඇයි මේ කරන්නේ? මේ කරන්නේ මේ වර්ග සමීකරණයේ මූලවල ස්වභාවය අධ්‍යයනය කරනවා. ඩෙල්ටා y වලින් කරන්නේ ඒකනේ නේද? මූලවල ස්වභාවය. එතකොට මේක එනවා 16යි නේද? අපි ගත්තට පස්සේ එනවා ධන ඉන්නේ මෙතනින් නේද? 20යි 40යි. අපිට වැදගත් වෙන්නේ මේක ධනාගය 56ක් නෙන්නේ. ඉතින් ඩෙල්ටා y ධන වෙන මේ කියන එකේ අදහස මොකද්ද? තාත්වික ප්‍රබින්න මූල. ඒ කියන්නේ y ට අගයන් දෙකක් ලැබෙනවා. ප්‍රබින්න අගයන් දෙකක්. ඒකෙන් අපිට ගන්න තියෙන නිගමනය මොකක්ද? මේක හරිය ලේසි මේකෙනුත් කරන්න. එහෙනම් අපිට කියත හැකි නේද? මේකේ මේ සමීකරණයේ මූල තාත්වික ප්‍රබින්නයි. ඒකේ අදහස් තමයි y සඳහා තාත්වික අගයන් දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා. ඊට අනුරූප x අගයන්ුත් අපිට පුළුවන් y අගයන් හොයාගත්තට පස්සේ. නමුත් ඒගොල්ලෝ හොයන්න කියලා කියන්නේ නෑ. ඔන්න ඔහොම අපිට පුළුවන්. එම නිසා අපිට කියත හැකි y සඳහා තාත්වික ප්‍රබින්න අගයන් දෙකක් පවතී නේද? එම නිසා ඡේදන ලක්ෂ දෙකකි. ඒ කියන්නේ ප්‍රබින්න ලක්ෂ දෙකකදී ඡේදනය වේ. පැහැදිලිද? එතකොට මේකේ අපිට පුළුවන් මෙන්න මේ වර්ග සමීකරණය දැන් මේක ලකුණු ලබා දීලා තියෙන ආකාරය ගත්තොත් එහෙම වර්ග සමීකරණය කොට නගනවාට ලකුණු 5ක් දෙනවා. ඩෙල්ටා x එක ඩෙල්ටා y එක හොයනවාට ලකුණු 5ක් දෙනවා. හරිද? ඒ ඇසුරින් මේ නිගමනය ලියනවාට හරිද? මේක විස්තරාත්මකව කියනවා නම් y සඳහා තාත්වික ප්‍රබින්න අගයන් දෙකක් පවතී. එම නිසා මොකද වෙන්නේ? ලක්ෂ ඒ කියන්නේ ඡේදන ලක්ෂ කියලා දැම්මොත් හොඳයි. ඡේදන ලක්ෂ දෙකකි. ඒ ප්‍රබින්න ඡේදන ලක්ෂ දෙකකි. අන්නේ කාරණාව ලියනවාට තව ලකුණු 5ක් තියෙනවා. ඒක ඔක්කොම ලකුණු මේ කොටසට ලකුණු 15ක් තියෙනවා. නැත්නම් අනිත් ක්‍රමයට ඔයගොල්ලෝ කරනවා නම් අරය හොයන්න පුළුවන්. g වර්ගය ධන f වර්ගය ඍණ c වල වර්ගමූලය කියලා නේද? ලම්බගුදුර හොයන්න පුළුවන්. ලම්බගුදුර සිද්ධාන්තයේ සරල රේඛාවේ තියෙනවානේ. ඒතර කේන්ද්‍රයේ සිට මේ රේඛාවට තියෙන ලම්බගුදුරයි අරයයි හොයනකොට ලකුණු 5 5 තියෙනවා. ඒ දෙක සංසන්දනය කරලා නේද? මේකදී අපි පෙන්නන්න ඕන මොකද්ද? කේන්ද්‍රයේ ඉඳලා මේ රේඛාවට තියෙන ලම්බගුදුර නේද? කේන්ද්‍රයේ ඉඳලා මේ රේඛාවට තියෙන මේ ලම්බගුදුර මේක d කියලා හොයාගත්තොත් එහෙම ඒ ලම්බගුදුර කේන්ද්‍රේ කණ්ඩායමක දන්නවා නම් හොයත හැකි නේද? ඒක අරයට වැඩිය කුඩයි කියලා පෙන්නන්න ඕන. එතකොට මේ සංසන්දනය කිරීමට තව 5ක් තියෙනවා.
එහෙම තමයි එතනදී ලකුණු 15 හම්බ වෙන්නේ. කොයි විදිහට කළත් ලකුණු 15 මේ ක්‍රමයට හම්බ වෙනවා තර්කානුකූල ක්‍රමයකට නම් කරලා තියෙන්නේ. පැහැදිලි? right. අපි යමු එහෙනම් ගානේ ඊළඟ කොටසට. එතකොට මේකට බේස් උනේ මේ කොටසට බේස් උනේ එකම එක තියරියක්. right. එතකොට වෘත්තයේ එක සිද්ධාන්තයක් පාවිච්චි කරලා නේද සරල රේඛාවක් වෘත්තයකට අනුබද්ධව පිහිටීම කියන සිද්ධාන්තයක් පාවිච්චි කරලා ඒකේ නේද වර්ග සමීකරණයක් ඡේදන ලක්ෂ්‍යය සඳහා ගොඩනගලා ඡේදන ලක්ෂ්‍යයෙන් සඳහා වර්ග සමීකරණයක් ගොඩනගලා ඒකේ මූල තාත්වික ප්‍රබින්නයි කියන සංකල්පය අපි පාවිච්චි කරලා මොකද කළේ මේක අපි පෙන්නුවා ප්‍රබින්න ලක්ෂ්‍ය දෙකදී ඡේදනය වෙනවා කියලා. ඒකට මම විකල්ප ක්‍රමයකුත් කිව්වා ජ්‍යාමිතික ක්‍රමවේදයකුත්. ඒක ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න. right. ඉන්න අනුතුරු ඔයගොල්ලෝ කියනවා මොකද්ද? මේ දෙන්නාගේ කියන්නේ මේ ඡේදන ලක්ෂ්‍ය දැන් ප්‍රබින්න ලක්ෂ්‍ය දෙකක් තියෙනවානේ. එම ඡේදන ලක්ෂ්‍ය දෙක. ඒ කියන්නේ මම රූප සරහනේ දක්වලා තියෙන විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ දෙන්න. අපි නිකන් දාමු PQ කියලා. මේ PQ හරහා යන ඒ වගේම S සමානයි බිඳුව වෘත්තයේ. S සමානයි බිඳුව වෘත්තය කියන්නේ මෙයාගේ නේද? කේන්ද්‍රය හරහා යන වෘත්තයේ සමීකරණය සොයන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. නේද? මෙයාගේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන්නත් ඕනේ, කේන්ද්‍රය හරහා යන්නත් ඕනේ. මේකටත් එතකොට වෘත්තයේ තියෙනවා සිද්ධාන්තයක්. මේක මම වෘත්තයක් වෙන්න ඕනේ. හරිද? වෘත්තයක් වගේ නම් ඒක ඇඳුන්නේ. හරි. මේක වෘත්තයක්. වෘත්තයක් ඇඳ ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට ටිකක් තව ටිකක් ලොකුවට ඇඳලා. හරිද? මෙන්න මෙයාගේ සමීකරණය ඔයගොල්ලන්ගෙන් අහන්න. අපෙන් අහන්න. නේද? අපිට පුළුවන් මෙහෙම කරන්න. මොකද? වෘත්තයේ තියෙනවා සිද්ධාන්තයක් වෘත්තයේ පාඩමේදී. හරිද? ඒක තමයි වෘත්තයේ සිද්ධාන්තවල බහුලව විභාග ප්‍රශ්න වල අහලා තියෙන දේ. ඒ සිද්ධාන්තය ආශ්‍රිත හොඳ ප්‍රශ්නයක් තියෙනවා රචනා ප්‍රශ්නයක් 2019. හරිද? මොකද්ද? දැන් මේකයි මේක සරල රේඛාවක්නේ. මේක මම u කියලා වගේ ගත්තොත් එහෙම තියරියක් තියෙනවා වෘත්තයක හා සරල රේඛාවක ඡේදනය හරහා යන ඕනෑම වෘත්තයක් පරාමිතිකව නිරූපණය කියලා සිද්ධාන්තයක් තියෙනවා. එතකොට අපිට මේ s dash එකට යන්න පුළුවන් මෙන්න මේ විදිහට. s dash සමානයි මොකද්ද? s ධන lambda u කියලා. මේ lambda කියන්නේ පරාමිතියක්. s ඒ කියන්නේ u කියන්නේ සරල රේඛාවක්. මේක මම මේ දාගෙන තියෙනවා. සරල රේඛාවක හා වෘත්තයක ඡේදනය හරහා යන. ඒ කියන්නේ මේ PQ වගේ මේ ගානේ ඡේදනය හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය අපිට ලියන්න පුළුවන් මේ විදිහට. s ධන lambda u කියලා. හැබැයි වෘත්තය අනන්‍ය කරන්න නම් මේ lambda කියන පරාමිතියේ අගය සොයන්න ඕන. වෘත්තය අනන්‍ය කරනවා කියන්නේ මොකද්ද? දැන් මේක අපි ආදේශ කළ ගමුකෝ. ආදේශ කළාම එන්නේ මොකද්ද? s වර්ගය ධන y වර්ගය නේද? ඍණ 4x ධන 1 ධන lambda වාරයක් u කියන්නේ මොකද්ද? u කියන්නේ 2y y ධන x ඍණ 3. ඔකනේ ඉන්නේ 2y ධන x ඍණ x ඍණ 3 සමානයි බිඳුව. මම මේක සමානයි 3 කියලා තියෙන උතේ එහා පැත්තට දාලා නේද? x ඍණ 3 සමානයි කියලා ගත්තා. රේඛාවේ සමීකරණයේ සම්මතාකාරය. අර ෆෝමැට් එකට සම්මත ෆෝමැට් එකට ගන්න ඕනේ. එතකොට මේකේ බලන්න ලැම්ඩා කියලා නොදන්න පදයක් ඉන්නවා. ඒ කියන්නේ ලැම්ඩා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ලැම්ඩාට බිඳුව දැම්මොත් එක වෘත්තයක් එනවා. අර කලින් එක්කනම. එක දැම්මොත් වෙන එකක් එනවා. දෙක දැම්මොත් තව එකක් එනවා. එතකොට මේ හොයලා තියෙන්නේ PQ හරහා යන වෘත්තයක සමීකරණය විතරයි. සාධාරණව ලියලා තියෙන්නේ. අපි දන්නවා ලක්ෂ දෙකක් කරා නේද? මේ නිල් පාට වෘත්තේ මේ සරල රේඛාවේ ඡේදනය හරහා. ඒ කියන්නේ PQ ලක්ෂ හරහා වෘත්ත කීයක් අන්ත හැකියි? අනන්ත ප්‍රමාණයක් අන්ත හැකියි. අපරිමිත ප්‍රමාණයක් අන්ත හැකියි. ඇයි? ලක්ෂ දෙකක් කරා යන මේ දෙක හරහා යන යදින්න ඕනේ. ඒ කියන්නේ PQ රේඛාව ජායක් වෙන විදිහට ඕන තරම් වෘත්ත අන්ත හැකියි. මේ මට නේද? මේ දෙක මේ වෘත්තයක් මේ එකක් වෙන විදිහට නේද? මෙන්න මේ වගේ එක එක විදිහට අදින්න පුළුවන් වෘත්ත. තව ගොඩාක් අදින්න පුළුවන්. හැබැයි විශේෂත්වය තමයි මේ ඒගොල්ලෝ කියන වෘත්තය මොකද වෙන්නේ? මෙයාගේ කේන්ද්‍රය හරහාත් යන්න ඕන. ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා පොදු සමීකරණයක්. පරාමිතික සමීකරණයක්. නේද? මෙහෙම වෘත්ත අනන්ත අපරිමිත ප්‍රමාණයක් එනවා. ඇයි? ලැම්ඩාට අගයන් දානකොට එක එක වෘත්ත එනවා. නමුත් අපි හොයාගන්න ඕනේ ඒගොල්ලෝ මේ කියන සුවිශේෂී අවස්ථාවේදී නේද? ලැම්ඩාගේ අගය කුමක්ද කියලා. පැහැදිලිද? ලැම්ඩාගේ අගය හොයාගත්තට පස්සේ අපිට පුළුවන් එම අවස්ථාවේදී වෘත්තය මොකක්ද කියන දේ හොයාගන්න. ඒතර මේවම තමයි රචනා ප්‍රශ්න වල තියෙන්නේ. හරි? ඒක නම් කියන්නේ කෙටි ප්‍රශ්නයක් තුලින් මේ දේවල් නේද මූලිකව අවබෝධ කරගෙන රචනා ප්‍රශ්නයකට යන්න පුළුවන්. right? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ ලැම්ඩා හොයන්න. දැන් මේ වෘත්තයේ කේන්ද්‍රය අපි කොහොමද ගන්නෙ? ඔයගොල්ලෝ දන්නවා කේන්ද්‍රය කියලා කියන්නේ දැන් වෘත්තයක ෆෝමැට් එක ගත්තොත් එහෙම x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා මේකේ කේන්ද්‍රය කියලා කියන්නේ නේද? කේන්ද්‍රය කියන්නේ මේ වගේ ෆෝමැට් එකකින් තියෙනකොට ඍණ g ඍණ f මේවා සාධනය කරලා ලබා ගන්න ප්‍රතිඵල ඍණ g ඍණ f. එහෙනම් මට මෙයාගේ ලියන්න පුළුවන් s සමානයි බිඳුවේ කේන්ද්‍රය මෙන්න මේව ලියත හැකියි. කොහොමද? දැන් මේකේ g කියලා කියන්නේ මොකද්ද?
g කියලා කියන්නේ ඍණ 4යි. එහෙනම් ඍණ g කියලා කියන්නේ sorry 2g තමයි. මේ 2g තමයි ඍණ 4. එහෙනම් g සමානයි ඍණ 2යි. එහෙනම් ඍණ g කියන්නේ 2යි. පටගාලා ලියත හැකි. හරි. එයි මෙතන තියෙන සංඛ්‍යාව තියෙනවනේ s ගේ සංගුණකය. ඒක 2යි g. ඒක දෙකෙන් බෙදලා ඍණ ලකුණක් දානවා. දෙකෙන් බෙදුවාම ඍණ 2යි නේද? ඍණ ලකුණක් දැම්මම 2යි. y එකක් නැහැනේ. ඇයිද මේකේ y එකක් නැහැ. x වර්ගය දාන y වර්ගය ඍණ 4ix. තව y එකක් නැහැ. තනියෙන් ඉන්න y එකක්. මේ වගේ පදයක් නැහැ. ඒ කියන්නේ ඒකේ සංගුණකයේ බිඳුවයි. එහෙනම් ඒකේ y ඛණ්ඩාංකයත් කේන්ද්‍රයේ බිඳුවයි. ඒකේ සංගුණකයේ බිඳුවින් ඉඳන් මේක නැති වෙලා තියෙන්නේ. පැහැදිලිද වැඩේ? right. එතන මට පුළුවන් මේක මේකේ ආදේශ කරන්න. හරි. දැන් මේකනේ සමීකරණේ. මේක සමානයි බිඳුව කියන එක තමයි සමීකරණය. right. එහෙනම් මම මේ කේන්ද්‍රය මේකේ ආදේශ කරනවා. එතකොට x ඛණ්ඩාංකය වෙනකොට මොකද? මේ කේන්ද්‍රය හරහා යන හින්දා මේ ලක්ෂය මේ වෘත්තයේ s dash වෘත්තය මගින් තෘප්ත කළ යුතුයි. එහෙනම් s සමානයි බිඳුවේහි කේන්ද්‍රය හරහා s dash ගමන් කරන බැවින් කෙලින්ම ලේදාගේ x ආදේශ කරනවා 2 2 වර්ගයේ ධන බිඳුවේ වර්ගය ඍණ 4 වාරයක් 2 ධන 1 ධන ලැම්ඩා වාරයක් 2y කියන්නේ දෙවාරයක් බිඳුව ධන 2 ඍණ 3 සමානයි බිඳුවයි. ඔන්න ඔහම එන්නේ. එහෙනම් ලැම්ඩාගේ යගේ හොයන්න පුළුවන්. කීයද එන්නේ? 4යි ඍණ 8 ධන 1. එතකොට එනවා මේකෙන් එනවා කීයද? ලැම්ඩා ඍණ 1 විතරයි එන්නේ. එහෙනම් ලැම්ඩා සමානයි ඍණ 3යි. ලැම්ඩා සමානයි ඍණ 3යි කියලා එනවා. right. එහෙනම් ඒගොල්ලෝ අපෙන් අහන්නේ වෘත්තයේ සමීකරණය අහනවා. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මොකක් කරන්නද? අපිට පුළුවන් ලැම්ඩා සමානයි ඍණ 3 කියන එක මේකේ ආදේශ කරලා ඒක ලියලා තියන්න. ඒ කියන්නේ අවසාන වශයෙන් වෙනවා පිළිතුර මොකද්ද? x වර්ගය ධන y වර්ගය ලැම්ඩා සමානයි ඍණ 3 ආදේශ කළානේ. එහෙනම් ඍණ 3යි ඍණ 4යි ඍණ 7යි x නේද? ඍණ 3 ආදේශ වුණාම ඍණ 6යි y. එතකොට මේකේ ඍණ 3යි කියන්නේ ඍණ 3 වාරයක් ඍණ 3 9යි 9 1යි 10යි. 10 සමානයි බිඳුවයි. මෙන්න සමීකරණය ලැබෙනවා. එතකොට දැනට ලකුණු 15ක් කලින් හම්බුණා. එතකොට ඉතුරු ලකුණු 10 හම්බ වෙනවා. මේ කැලේ කළාට පස්සේ ලකුණු ලැබිලා තියෙනවා. මේ ලැම්ඩා ආකාරය ලියලා මේක ආදේශ කරනකොට තමයි ලකුණු 10 දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයේ බව අඳුර ගන්නකොට ලකුණු 5ක් තියෙනවා. හරිද? මේ විදිහට ලියා දැක්වීම වෙනුවෙන් අවසාන වශයෙන් මේ ලැම්ඩාගේ හොයලා මේ පිළිතුරු තියෙනවට ලකුණු 5ක් දීලා තියෙනවා. මොකද මේ කේන්ද්‍රය ආදේශ කරලා ලැම්ඩාගේ සෙවීම සඳහා ඉතුරු ලකුණු 5 තියෙනවා. පැහැදිලිද? ඒතර සියලුම ලකුණු ටික ගත්තාම ලකුණු 25යි. කලින් කොටසට ලකුණු 15ක් ලැබුණා. මේ කොටසට ලකුණු 10ක් තියෙනවා. ඒතර ලකුණු 25යි කෙටි ප්‍රශ්නය ඔන්නෝමයි එන්නේ. පැහැදිලිද? ඒතර මේකේ සිද්ධාන්ත දෙකක් නේද මේ ප්‍රශ්නය සඳහා භාවිතා වුණා. එකක් වෘත්තයක් අනුබද්ධව සරල රේඛාවක පිටීම. ඒ කොටසට ලකුණු 15ක් තිබුණා. ඊට පස්සේ නේද වෘත්තයක හා සරල රේඛාවක ඡේදනය හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණයේ පරාමිතික ආකාරය. ඒ කියන්නේ s ධන ලැම්ඩා u සමානයි බිඳුව. ඒක ඇසුරින් කරන ක්‍රියාවලියට ලකුණු 10ක් ලැබුණා. තීර 2යි. පැහැදිලි. එහෙනම් අපි ඊළඟ ගණන් වලට යමු.